අයිබෝවන් අතීතයේ බොහොම සරල ජීවිතයකට හුරු වෙලා හිටපු මිනිස්සු වර්තමානයේ ඊටාම සංකීර්ණ ජීවිතයකට හුරු වෙලා ඉන්නවා. මේ සංකීර්ණතාවය ඇතුලේ මිනිස්සු හැම දෙයක් එක්කම තරඟ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අඳින පළඳින එකේ ඉඳලා කන බොන දේවල් වල ඉඳලා රැකී රස්සාවේ ඉඳලා කලාවට ආවත් තරඟය නිරන්තරයෙන්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් තරඟයක් නැතුව Tamanගේ අනන්‍යතාවය හදාගෙන 90 දශකයේ සිට අද දක්වාම බොහොම නිදහස් ගමනක් යන 90 අපූර්ව ගීහනකටයි අද ගීලංකාරය අපි වෙන් කරන්නේ. එමනම් අදත් පුරුදු විදිහටම අපි ආරම්භ කරනවා චරණ ටීවී ගීලංකාරය. රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් පුන් සඳසේ එතු බබලයි රන්දරු යුවලක් සේ සිත වැඳුනයි මල් කැකුලිට රහසේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් පුන් සඳසේ දරු යුවලක් සේ සිත වැඳුනයි මල් කැකුලිට රහසේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් පුන් සඳසේ එතු බබලයි රන්දරු යුවලක් සේ සිත බැඳුන මල් කැකුලිට රහසේ සඳසේ බැබලේ තිතුල් යුවල නාදලුසේ දිලිසේ දස්සන් වලට මුතු කැටව පැරවේ රටක් වටින සිනහව මුවවිලේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් පුන් සඳසේ එතු බබලයි රන්දරු යුවලක් සේ සිත බැඳුනයි මල් කැකුලිට රහසේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් පුන් සඳසේ එතු බබලයි රන්දරු යුවලක් සේ සිත බැඳුනයි මල් කැකුලිට රහසේ සිත බැඳුනයි මල් කැකුලිට රහසේ සිත බැඳුනයි මල් කැකුලිට රහසේ 80 දශකයේ අගභාගය 90 දශකය ලංකාවේ සංගීතය ඇතුලේ ඊටාම විශේෂ කාල පරිච්ඡේදයක්. ගොඩක් වෙලාවට අර මේ වටිනා කියන ගීත
කාලයක් පවතින ගීත එහෙම නැත්නම් අපි අර කියන golden hits අන්තිමට බිහිවෙච්ච දශකයේ විදිහට තමයි අපි 90 දශකය සලකන්නේ. ඉතින් මේ 90 දශකයේ විවිධ හැඩ තලවල ගැයුම් තියෙන විවිධ හැඩ තලවල නාද රටා තියෙන ගීත අදටත් අපි අහන්න ආසයි. ඒ ගීත එක්ක ගොඩක් කලාවට අපේ ජීවිතය අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් 90 අපිට මතක හිටින ගීතාවලියක් තිලින කරපු ප්‍රවීණ ගායන ශිල්පී ඒ වගේම සංගීත අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් දොළමුල්ල තමයි අද අපේ ආරාධිතයා බවට පත් වෙන්නේ. ඔබ දැනට මම දන්නවා. අයිබෝන්. අයිබෝන්. කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල පොඩ්ඩක් ආපහු කාර්ය බහුල වෙලා තියෙනවා. මොකද ප්‍රසංග වේදිකාව පටන් ගත්ත නිසා. අවුරුදු දෙකමාරක් ගෙදරටලා ඉන්න වුණා. ඉතින් අපි හැමෝටම ඉච්ච දෙයක්. දැන් සුපුරුදු පරිදි ප්‍රසංග වලට සහභාගී වෙනවා. මේ දැන් බොහොම නිකන් නිදහස් එහෙම කලබලයක් නැතුවනේ කතා කරන්නේ. හැබැයි වේදිකාව තුල ගීත ගයනකොට සාමාන්‍යයෙන් ඔබේ ගීත ටිකක් ටෙම්පෝ වැඩි ගීතාවලියක් තියෙන්නේ. ගත බබලයි ගීතය තමයි අපි මුලින්ම ගායනා කළේ. එතකොට මේ ගීතය කොහොමත් සංගීතවත් කරන්නේ ඔබ? සියලුම ගීත ඔබ විසින්නේ සංගීතවත් වෙන්නේ? ඔව්. ඇයි එහෙම තමන්ම කරගන්න හිතුවේ? ඒක ඇත්තටම මේ ලොකුකමකටවත් මගේ දැනුම පෙන්වන්නවත් කරපු දෙයක් නෙමෙයි. මොකද මම සංගීතයේ මුලින් ඉඳන් පොඩි කාලේ ඉඳන්ම හදාරපු කෙනෙක්. ඒකටත් එහා ගියවම මේ තියෙන්නේ මං ගැන මට පොඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මගේ පළවෙනි කැසට් පටය රසිකයන් අතරට දුන්නාම ඒකේ බොහෝ ගීත ජනප්‍රිය වුණා. ඉතින් මම හිතුවේ නෑ ඒකේ හින්දා මේ මම මියුසික් කරනවා කියලා හිතලා නෙමෙයි. නමුත් මගේ ඇඟට මට වූ අනන්‍යතාවයක් තියෙනවා කියලා මට හැඟුණා. ඒත් එක්කම මට හිතුණා මම සංගීතවත් කරන්න ඕනේ කියලා. මොකද මට දැනෙනවා මගේ ගීතයක් කියනකොට. ඒක නිසා මට හිතුණා මම සංගීතවත් කරන්න කියලා. මරේ දැන් ගීත කීයක් විතර ඔබ විසින් නිර්මාණය කරලා තියෙනවද? ඇත්තට මේ කොවිඩ් අස්සේ නම් ගොඩාක් ගීත නිර්මාණය වුණා. ඒ කියන්නේ ඇත්තටම ගීත 100ක් පමණ නිර්මාණය වුණා මේ කොවිඩ් අස්සේ. ඊට අමතරව මගේ කැසට් 5යි. CD ගත්තොත් 4යි. ඒවා සේරම අර සන්ෆ්ලවර් ආපු වෙලාවේ සන්ෆ්ලවර් එක්ක අපි එනවා. මේම අලුත් වෙවි ආපුවා. ඊට අමතරව සඳහසට ආදරේ කියලා අලුත් කැසට් පටයක් අලුත් CD එකක් ආවා. ඊටත් අමතරව මේ ළඟදී මම නිර්මාණය කළා. මොකද අලුත් පළපුරට අහන්න ඕන හින්දා මගේ ජනප්‍රියම ගීත රීමික්ස් කළා. රීමික්ස් කියන එක පොඩ්ඩක් එපා වුණා මිනිස්සුන්ට. මොකද සින්දු වෙනස් කරලා කරන ගැටේ වැඩි හරියට උනේ නෑ. වැඩි හරියට උනේ නැති. නමුත් මගේ ගීත හින්දා මම මියුසික් කරපුවා හින්දා ඒවට හානියක් උනේ නෑ. හානියක් කළේ නෑ. මොකද මගේ ෆීලිං එකට තමයි ඒක වැඩේ යන්නේ. ඉතින් ඒ CD එකත් සාර්ථකයි. හොඳයි. මේ ඉතින් අද ඉන්ද්‍රජිත් දොළමුල්ල එක්ක බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඊළඟ ගීතය අපි තෝරගන්නවා සඳලු තලේ ඔබයි මමයි. මේ ගීතය ලියන්නේ පුවත්පත් කලාවේදියෙක් අපි බොහොම හොඳින් දන්න සහ මේ නම හොඳට කනට හුරුයි ඔබට අංජන ඉන්ද්‍රජිත්. කොහොමද ගීතය ලැබෙන්නේ? කොයි කාලෙද ගීතය හැදෙන්නේ? මේක මගේ තුන්වෙනි කැසට් පටේ ආපු ගීතයක්. ඒ කියන්නේ ගත බබලේ කැසට් පටේ ආවේ. මේක මේ අංජන ගීත රචකෙක් නෙමෙයි. ඇත්තටම එයා ආටිස්ට් කෙනෙක්. මේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෙක්. නමුත් අපි ගොඩාක් සමීපයි. මොකද අපේ පැත්තේ අපි ගම් පළාතේ. ඒත් එක්කම මේ මම තමයි අංජනට කියන්නේ මේ සින්දුවක් ලියමු අංජන. මොකද එයාගේ එක හැඩයක් දැක්කා මම. එයා අර ඒ චිත්‍ර කතා අඳිනකොටත් ඒ ලියන හැඩේ ලස්සනයි. ඉතින් මම කෝ එයා සින්දු ලියන්නකෝ කියලා. ඒ අනුව තමයි සඳලු තලේ ලියලා දුන්නේ. කොහොම හරි අංජන ඉන්පසු මගේ කැසට් පට සේට මගේ සින්දු 7ක් විතර ලියලා තියෙනවා. ඉතින් බලහත්කාරීන් වගේ අරගෙන තියෙනවා. එහෙමනම් අපි ගීතය ගායනා කරමු. මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ අදත් පුරුදු විදිහටම සංගීත අධ්‍යක්ෂණය
විශාරද මනෝජ් පීරිස් ඒ වගේම අපේ ශ්‍රී ලංකාවේ වාද්‍ය ශිල්පීන් සියලුම දෙනා බොහොම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඔබවත් බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. අපි සූදානම් ශ්‍රී ලංකාවේ තුලින් මේ අපූර්ව ගීතයේ රසය ඔබට විඳ ගන්න ඉඩ කඩ හදලා දෙන්න. ඔබයි මමයි අහසයි පොළොවයි සීතරයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුලයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිඳුනයි සඳලු තලේ ඔබයි මමයි අහසයි පොළොවයි සීතරයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුලයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණා සෙනෙහස බිඳුනයි සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි සිහිකරතේ සොඳුරු යුගය හදවත පාරයි සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි සිහිකරතේ සොඳුරු යුගය හදවත පාරයි සඳලු තලේ ඔබයි මමයි අහසයි පොළොවයි සීතරයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුලයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිඳුනයි අසරල් පිරියොය මුහුණයි සිටිවිලි දැහැනයි යලි ඔබ මා හමුවත් නොනාගේ අසරල් පිරියොය මුහුණයි සිටිවිලි දැහැනයි යලි ඔබ මා හමුවත් නොනාගේ සඳලු තලේ ඔබයි මමයි අහසයි පොළොවයි සීතරයක මහද දවයි ඔබ අද නිහඬයි සෙනෙහස ළඟ පිපුණු මලයි කඳුලයි සුසුමයි පෙරදා අප වෙන් කෙරුණයි සෙනෙහස බිඳුනයි 90 සහ 80 ගායන ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වුණු බොහෝ ශිල්පීන් එක්කෝ ජාතික තරුණ සේවා සභාව එහෙම නැත්නම් බෙල්වුඩ් මේ වගේ සංගීත නිකේතන ඔස්සේ තමයි ශාස්ත්‍රගත වෙන්නේ. හැබැයි ඔබ ඒ තැන්වල ඉන්නේ නැහැ. මොකද්ද කාරණාව? කොහෙන්ද මේ ශාස්ත්‍රයට එන්න අඩිතාලම වැටෙන්නේ? එතනම් මගේ අයියා ජාතික තරුණ සේවා සභාවේ තබ්ලා වාදකෙක්. ඉතින් අයියා තමයි අයියාගේ යාළුවෝ 6 දෙනෙක් එක්ක සෙවනප් සංගීත කණ්ඩායම බිහි කරන්නේ. ඒ අනුව මම තමයි ඒකේ කීබෝඩ් වාදනය කරන ලාබාල එක්කෙනා. ඉතින් මම ඒක දෙයක් විශ්වාස කරා මොකද අයියාගේ ඒගොල්ලෝ ඒ කෝස් එක කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ අර අපි කොච්චර පොඩි වුණත් අර අපිට වැඩිය දැනුම ගොඩක් තියෙන අය ආශ්‍රය කරපුවම අපිට එතෙන්ට යන්න ලේසි අපේ ටැලන්ට් එකක් තියෙනවනේ. ඒ අනුව තමයි මම සංගීත කණ්ඩායමේ ඉන්න ගමන් අර ලෙවල් එකට ආවා ඒගොල්ලොත් එක්කම. ඉතින් ඒ අනුව තමයි මේ ගායන ශිල්පීන් වෙන්න අඩිතාලම එහෙම දැමුනේ. මොකද සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා කියන ගීතේ පොඩි කොටසක් දාලා අපේ non stop එකට සෙවනප් සංගීත පහසට ඒ අනුව තමයි නිෂ්පාදකතුමා කියන්නේ මගේම කැසට් පටයක් මම නිෂ්පාදනය කරනවා කියලා මට ආරාධනා කරන්නේ. ඒ කියන්නේ මම එච්චරට ඒ කාලේ
අපේ 90 දශකයේ අපේ ගායන ශිල්පීන් බොහෝ දෙනෙක් තමුන්ගේ වියදමින් කැසට් පටයක් කරලා තමයි ගොඩක් ආවේ. මට ඒකවත් මේ කරන්න උනේ නෑ මොකද මගේ පළවෙනි කැසට් පටේ පවා නිෂ්පාදකවරයෙක් හිටියා. එතන මම පොඩ්ඩක් වාසනාවන්ත වුණා. ඔය කියන්නේ 90 කීයේ විතරද? මේක 92. 92 කතන්දරයක්. ඔව්. හරි. එතකොට මේ තවත් ගීතයක් අපි තෝරගන්නවා මේ රංජිත් දලුවත්ත මහත්මයා තමයි මේ ගීතය ලියන්නේ. ඒතකොට අද විශේෂම මතක් කරන්න ඕන සියලුම ගීත සංගීතය නිර්මාණය කරන්නේ ඉන්ද්‍රජිත් දොළමුල්ල සහ ඔහු විසින් ගයන සියලු ගීත ඔහුම තමයි සංගීතය නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක විශේෂයි. මොකද ගොඩක් වෙලාවට එහෙම ශිල්පීන් අපිට මුණ ගැහෙන්නේ හරිම අඩුවෙන් හරිම කලාතුරකින්. මේ ගීතයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඔබ මගේ සෙනෙහස යදින දිනේ කියන මේ ගීතය ගොඩක් ජනප්‍රියයි. මේක ලිව්වේ ගුරු මහත්මයෙක් රංජිත් දලුවත්ත කියලා. ඉතින් ලොකු මේ බලාපොරොත්තුවක් තිබුණේ මේ ගීතේ ජනප්‍රිය වෙයි කියන හැඩතල ඔස්සේ නෙමෙයි මම මේ ගීතය මේ සංගීතවත් කළේ. නමුත් අද වෙනකොට ගොඩක් ජනප්‍රිය ගීතයක් මේක. මම හිතන්නේ ගොඩක් අයට වෙච්ච අත්දැකීමක් වගේ ඕකේ ලියලා තියෙනවා. ඒකත් එක හේතුවක්. එහෙම අත්දැකීම් මොන හරි ඉතිහාසයේ තියෙනවා. මගේ නෙමෙයි. මගේ නෙමෙයි. ගොඩක් අය අත්දැකීම් වෙලා තියෙනවා. ඔව් ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් ඇඟට දැනෙනවා ඇති. මේක මගේ දෙවෙනි කැසට් පටේ ආදරේ සුවඳ කැසට් පටේ ආපු ගීතයක්. හොඳයි එහෙමනම් අපි අද ගීලංකාරයෙන් නැවත ඒ පරණ පුරුදු මතකය අවදි කරන්න හැංගිලා තියෙන මතක ආපහු අවශ්‍ය ගන්න නිදාගෙන ඉන්න මතක කූද්දන්න හොඳ ඔසුවක් වෙයි. අපූරු ගීතයක් මේ. ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උණුසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උණුසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ පෙන පිඩුනම්වා සිනාසලාගෙන ඇතදී ඔබ සිට ඔබ ආවා නිහඬ මුවින් මා වෙරළක් විහිද පෙරළ පෙළමා රිදවුවා ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උණුසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ සීතල තරුමල් සුසුම් හෙළන රෑ තනිකම මගේ සිත රිදවද්දී ඔබේ සුවඳ මා සොයා ඇදුණුද ඔබේ සිනානැත් මට හිමිද ඔබ මගේ සෙනෙහස යදින දිනේ මගේ සිත නැත උණුසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ ඔබ මගේ සෙනෙහස යදින දිනේ
මගේ සිත නැත උණුසුම දුටුවේ මගේ සිත ඔබේ රුව සොයන පැජේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ ඔබ ඇත තව අයෙකුගේ සිකුරාදා රෑ 9 ඔබේ ජීවිතේ පුරුද්දක් මේ වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් අපි ඔබත් එක්ක බොහෝ දේවල් චර්ණ ටීවී ගී ලංකාරයේ ඔස්සේ බෙදා ගන්නවා. ඒ බෙදාගත්ත මතකය ඔබට නැවත අවදි කරන්න හිතුනොත් ඔබට පුළුවන් අපේ චර්ණ ටීවී YouTube නාලිකාවට එන්න. අපේ පැරණි වැඩසටහන් සියල්ල අපි එකතු කරලා තියෙනවා. බලපු එකක් නැවත බලන්න, මගහැරිච්ච වැඩසටහනක් නරඹන්න. ඒ රසය විඳ ගන්න ඔබට අවස්ථාව තියෙනවා සහ ඔබ කැමති විදිහට තව අයත් එක්ක මේක හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් චර්ණ ටීවී YouTube channel එකේ මේ සියලුම වැඩසටහන් අපි මුදා හැරලා තියෙනවා. ඔබේ රසය තව තවත් තීව්‍ර කරගන්න. අද අපි ආරාධනා කළේ 90 දශකයේ ඉන්න අර විශේෂිත ශිල්පීන් අතරේ තවත් අපි ආදරය කරන ගී හඬකට. ඇත්තටම මේ ගීත ටික ප්‍රසංග වේදිකාව තුල එදා වගේ මදත් ගෑනවා. සහ නිදාසේ ඉන්න වෙලාවට වාහනයක ගමනක් විමනක් යද්දී පරණ මතක නැවත අවුස්ස ගද්දී මේ ගීත හරියට අපිට පිහිට වෙනවා. මගේ වචනේ යොදන්නෙම ඒ තරමටම මේ ගීතත් එක්ක අපේ ජීවිත බැඳිලා තියෙනවා, ගැළපිලා තියෙනවා. ඉතින් මේ කොහොමද ඔය 90 කියලා කියන්නේ විශේෂයිනේ. එක පැත්තකින් නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, කුමාර සිරිපතිරණ, ඊට පස්සේ අසංග ප්‍රියමන්ත පීරිස්, ශාල ශිල්පීන් පිරිසක්. ඔය හැම දෙනාම ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. කොහොමද ඒ කාලේ වේදිකාව එක්ක තිබිච්ච මතකය? ඇත්තටම මේ අර හරි අමුතු දෙයක් ඒක. ඒ කියන්නේ මේ අපි හැමෝම හම්බෙනවා. දැන් වගේ නෙමෙයි. දැන් නම් අපිට මේ කාලෙදී අපිට ප්‍රසංග 1යි හෝ 2යි තමයි උපරිම කරන්න පුළුවන්. ඒ දවස්වල එන්නේ පාන්දර 7 වෙනකන් යනවා ෂෝ එකක්. කට්ටිය වැඩට යනවා. කට්ටිය වැඩට යනවා. ළමයි ඉස්කෝලේ යනවා. එතකොට අපි කොහොමත් ෂෝ 7-8ක් කරලා තමයි ඉන්නේ. ඒ කාලේ ආයේ ජීවිතේට එන්නේ නැහැ. ඒ කාලේ අපි ගත කරා ඒක මොකක්ද ආසනාවක් කියලා හිතනවා. ඉතින් අපේ සහෝදර ශිල්පීන් හැම වෙලේම හම්බ වෙනවා. හරි අපි ඒ කියන්නේ අපි හරි එකමුතුවක් තිබුණා. මම නම් ඇත්තටම ඒ දවස්වල ලිස්ට් ක්‍රම අනම්මනම් හරියට තියෙනවානේ සංගීත ප්‍රසංග වලදී. ඒවටවත් මම නම් කිසිම බලපෑමක් කරලා නැහැ. ඒකින්ද මට මයිත් ඒ ගොඩක් අය කවුරුත් තරහත් නැහැ. අර ඒ යන විදිහම තමයි අපි ඉතින් එදා ඒ සංගීත ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියන එක එක්ක තමයි ඒ හැමදේම ප්‍රසංගයේදීත් ඒවත් එක්කම තමයි ඉන්නේ. හොඳයි. තවත් ඔබේ තියෙන ඉතාම ජනප්‍රිය ගීතයක් අපි තෝරගන්නවා. මේ ගීතය ලියන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්. මේ නමත් අපිට හොඳට පුරුදු නමක්. රූපය සමහර විට ඔබට මතක නැතුව ඇති. හැබැයි මේ නම පුරුදුයි. දෙල්තොට චන්ද්‍රපාල. ඉතාම දක්ෂ ගේය පද රචකයෙක්. ඔහු ලියපු ගීත කිහිපයක්ම අද අපි තෝරගෙන තියෙනවා. මම හිතන්නේ ඔබටද මන්ද වැඩිපුරම ගීත ලියලා තියෙන්නේ. දෙල්තොට චන්ද්‍රපාල ශූරින් ඇත්තටම ගොඩක් අරූකාන්තයි අයියට මට ශෛලිට ගොඩක් අයට ලියලා තියෙනවා. මට තමයි මම හිතන්නේ ගොඩක් ලියලා තියෙනවා කිව්වා හරි. මේ මොකද මේ අපි පොඩි සම්බන්ධයක් තිබුණා. ඒකින්ද මට ගීත ඉක්මනින් ලැබෙන්න ගත්තා. එතුමා යපු ගීතයක් තමයි දුරස්සනට සිතන හැමෙට තවත් ලං වෙනවා කියන ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් මේ ගීතය මේ රෙකෝඩ් කරන්න යනකොට මේ අපේ බෑන්ඩ් එකෙන් ප්ලේ කරන්නේ. ඇත්තටම මේ දුරස්සනට ප්ලේ කරන දවසේ මගේ ලීඩ් ගිටාරිස්ට් ආවේ නැහැ. අපේ සංගීත කණ්ඩායමේ මොකක්දෝ හේතුවක් හින්දා එන්න බැරුව ගියා යාට. ඉතින් මේකේ ලීඩ් පාර්ට් එක කටින් තමයි ගැහුවේ. කවුද ගැහුවේ? ටැන් 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 ඩක් ටැන් කියලා කටින් තමයි
මම කියලා මම කටින් ගාලා තමයි රෙකෝඩ් කරේ. දෙවෙනි පාරෙන් ඩබ් කරන්න පුළුවන්. ඉතින් ඒකත් අමතක වෙන්නේ නැහැ ඉතින්. හරි ලස්සන කතන්දර තියෙනවා මේ ගීත ඒ කාලේ නිර්මාණය වෙච්ච දේවලුත් එක්ක. ඇත්තටම දැන් මේකේ ටිකක් රිද්මේ ටික වැඩි ගීතයක් නේ. හැබැයි බූට් එකක් කාලා ඉන්න වෙලාවක නැත්තම් ප්‍රේමය කැඩිලා බිඳිලා ගිය වෙලාවක තනියම ඉන්න ගමන් වුණත් ඕක මිමිනෙනවා. සමහරවිට අපි ඕක කියලා ප්‍රසංග වේදිකාවේ හොඳට නටනවා. ඒ වගේ මේ දුක බෙදා ගන්නත් මේ ගීතය අපි පාවිච්චි කරනවා. අපි එහෙමනම් මේ ලස්සන ගීතේ පරණ මතක අනිවාර්යෙන් ඇවිස්සෙන රාත්‍රියක් අද අපි රස විඳිමු. සිතන හැම විට තවත් ලම් වෙනවා මතක නැති කරගන්න සිතූ විට සිතේ රජ වෙනවා දුරස් වන්නට සිතන හැම විට තවත් ලම් වෙනවා මතක නැති කරගන්න සිතූ විට සිතේ රජ සතුට සපිරුණු නැවුම් ලොවකට සිනේහදම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා සතුට සපිරුණු නැවුම් ලොවකට සිනේහදම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා දුරස් වන්නට සිතන හැම විට තවත් ලම් වෙනවා මතක නැති කරගන්න සිතූ විට සිතේ රජ වෙනවා සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අතුනක් නෙතට එලියක් ගෙනෙන නොනෙමෙන තුළුස් මහ පහනක් සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අතුනක් නෙතට එලියක් ගෙනෙන නොනෙමෙන තුළුස් මහ පහනක් දුරස් වන්නට සිතන හැම විට තවත් ලම් වෙනවා මතක නැති කරගන්න සිතූ විට සිතේ රජ වෙනවා දුරස් වන්නට සිතන හැම විට තවත් ලම් වෙනවා මතක නැති කරගන්න සිතූ විට සිතේ රජ වෙනවා සිතේ රජ වෙනවා සිතේ රජ වෙනවා අද ඔබ දන්නවා කවුද අපේ ආරාධිතයා කාගේ හඬද අද ගීලංකාරය අලංකාරවත් කරන්න අපි යොදාගන්නේ කියලා ඉන්ද්‍රජිත් වලමුල්ල. දැන් අයියේ මේ 90 දශකයේ හෝ කොයි කාලේ වුණත් දැන් ප්‍රසංග වේදිකාව හෝ මොකක් හරි ශාස්ත්‍රයක් ගත්තාම තරඟයක් තියෙනවානේ. හැබැයි ඔබ එහෙම තරඟ වදින්න උත්සාහ දරන්නේ නෑ. කවදාවත් මට තරඟයක් තිබුණේ නැහැ. මම තරඟ වල පස්සේ යන්නෙත් නැහැ. එහෙම මේ
තරගකාරී ශේත්‍රයක ඉන්නකොට ඕන නැද තරගයක්? මට හිතෙන්නේ මෙහෙමයි. මට හිතෙන්නේ නිර්මාණ හොඳ නම් රසිකයෝ පිළිගන්න විදිහට නිර්මාණ හොඳ නම් ඒක මැකෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඉතින් ඒක නිසා තරගයක් ඕනේ නැහැ කියලා හිතනවා. ඒක කියද්දි වුණත් එහෙම ගාණක් නැහැ. ඒක ඕනේ නැහැ. දැන් ගොඩක් කලාවට අපි දකිනවා මේ අන්තර්ජාලයේ විශේෂම YouTube වල කවර්ස් කරලා දාලා තියෙනවා. ඔබේ ගීතවලටත් කරලා තියෙනවා දැකලා. මගේ වලත් කියන ගොඩක් අය ඉතින් අර කවර්ස් කියන්නේ ඇත්තම ගොඩක් අය ගොඩක් අපිට ආදරේ වැඩිකමට කරන ඒවාත් තියෙනවා. ඔව්. ඉතින් ආදරේ අඩුකමට නෙමෙයි මං කියන්නේ ආදරේ වැඩිකමට කරන ඒවා. ඉතින් ඇත්තට මට කෝල් කරලා කියනවා අයියේ මම මෙහෙම කරාට කැමක් නැද්ද කියලා. ඒගොල්ලෝ අර මොනත් ගානක් හම්බ කරගන්නවත් එහෙම දෙයකට නෙමෙයි ඒගොල්ලන්ගේ ආසාවට කරන දේවල් වලට මම ඉඩ දීලා තියෙනවා. ඒ අරින්න ඉතින් අර ලොකු මේ ඔය කම්පැනිස් වලින් වගේ ලොකු දේවල් කරන්න නම් මම ඉඩ දෙන්නේ නැහැ. මොකද අපේ නිර්මාණයට අපි ආදරෙයිනේ. ඒක නිසා. හොඳයි. මේ තවත් ගීතයක් අපි තෝරගන්නවා. මේ ගීතය ලියන්නේ මහගම සීලානන්ද අපේ හාමුදුරුවෝ. අපේ හොඳ රසිකයෙක් බව ආරංචි වුණා ඔබ වහන්සේ. ඉතින් මේ ඔබම තමයි මේ ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ. ඔව් මේ ගීතය ගම්බාර දෙවියන් ගැන කියන ගීතයක්. ඉතින් ගලේ දේවාලේ තියෙන්නේ අපේ ගම් පැත්තේම තමයි. මිනවංගොඩ. ඉතින් ගම්බාර දෙවියෝ තමයි දෙවියන් ගැන තමයි මේ ගීතේ ලියන්නේ. හාමුදුරුවෝ. ඉතින් මහගම සීලානන්ද හාමුදුරුවෝ ගොඩක් සංගීත අපේ ක්ෂේත්‍රයත් එක්ක ගොඩාක් ළඟින් ඉන්න කෙනෙක්. ළඟින් ඉන්න හාමුදුරු නමක්. ඉතින් හාමුදුරුවෝමයි මේක අදහස් දාන්නේ අපි ගලේ දේවාලේ ගැන ගීතයක් ලියමුද කියලා. මං කිව්වා ඉතින් හාමුදුරුවෝ ලියන්න මම බලන්නම් කොහොමද කියලා. ඒ අනුව තමයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ. මේක මෑතකදී ආපු ගීතයක්. මේකේ රූප රචනයටත් හාමුදුරුවන්ගේ පන්සල ගලේ දේවාලයේ අවසර අරගෙන අපි ලස්සන රූප රචනයකුත් කළා. ඉතින් මේකේ සින්දුව ඉවර වුණාට පස්සේ හාමුදුරන්ටත් ගොඩක් සතුටුයි ඒ ගැන. ටිකක් වෙනස් තේමාවක ගීතයක්. ඉඳලා හිටලා වෙනස් ජීවිතේට ඕන. එහෙම වුණොත් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. අපි මේ ගීතේ රස විඳින්න සූදානම්. අසත්පා පලේ දිවැස පාප දෙස බලත්පා හදේ නැගෙන සෝගිනි දැල් නිවත්වා අපේ නිතේ කඳුලැලි පිසහරිත්වා කලේ දෙවොලේ දෙව් රජිඳුනි අසත්පා පලේ දිවැස පාප දෙස බලත්වා හදේ නැගෙන සෝගිනි දැල් නිවත්වා අපේ නිතේ කඳුලැලි පිසහරිත්වා බුදු පෙළහර මල් වරුසා වසින්නා දිව්‍ය විමානෙන් සුරසින් බසින්නා පනවින ගහදොස් අනතුරු විඳින්නා ගම රට ආසිරිසෙතදී රකින්නා ගලේ දෙවුලේ දෙව් රජිඳුනි අසත්වා පලේ දිවැස පාප දෙස බලත්වා හදේ නැගෙන සෝගිනි දැල් නිවත්වා අපේ නිතේ කඳුලැලි පිස හරිත්වා රෝගබීන් තැතිගත් සිත් ඉවනු මැනේ පාල පිළිඳු කිරි කඳුලට හඬ නොපෙනේ තෝර ගලන අගහි
අපට දැනේ ඉර හදසේ අද අරණට වඩිනු මැනේ කලේ දෙවුලි දෙව් රජිනුනේ අසත්මා පලේ දිවස පාප දෙස බලත්පා අදේ නැගෙන සෝගිනි දැල් නිවත්පා අපේ නෙතේ කඳුලැලි පිස හරිත්පා අපේ නෙතේ කඳුලැලි පිස හරිත්පා අපේ නෙතේ කඳුලැලි පිස හරිත්පා ඕනම ශේස්ත්‍රයක ගොඩක් වෙලාවට අයේ කැපිලි කෙටිලි සෑහෙන්න තීරවනේ චාන්ස් එකක් දෙන්නේ නෑ ඉඩක් හදාගන්න හරි අමාරුයි දැන් අද වගේ නෙවෙයි ඒ කාලේ මිනුවන් ගොඩ කොළඹ ටිකක් දුරයිනේ කොහොමද ශේස්ත්‍රයට එන්න උත්සාහ කරන වකවානුවේ එහෙම බාධක ආවද කටු කෑවද මොකද තත්ත්වය මං හිතන්නේ මේ 90ක් ගත්තොත් ඕකේ අනිවාර්යෙන් කියන්නේ කටු කාලා ආවා කියලානේ. මම කිසිම කට්ටක් කෑවේ නැහැ. මම හිතන්නේ කිසිම දෙයක් නැතුව මගේ නිර්මාණ කිසිම දුකක් නැතුව ආපු කෙනෙක් මම. මොකද මම පළවෙනි කැසට් එක පවා නිෂ්පාදකවරයා තමයි නිෂ්පාදනය කරේ. ඒ අනුව මම කිසිම දුකක් නැතුව මගේ නිර්මාණ වලින් මම ආපු කෙනෙක්. එතකොට දැන් ඔබ වාදකයෙක් විදිහට මේ සංගීත කණ්ඩායමට සම්බන්ධ. එතනත් ඒකත් අයියා හිටපු නිසා නිකම්ම අවස්ථාවක් හම්බුනේ. ඒක මේ ඇත්තට මම පොඩි කාලේ නම් මගේ අම්මලා තාත්තලා මගේ අම්මා ජනගී ගායිකාව. ඉතින් තාත්තා අම්මට හරි කැමති ජනගී කියනවට හරි කැමති. ඒක නිසා තාත්තා පොඩි කාලේ නම් ඉන්ස්ට්‍රුමන්ට් හැම එකම ගෙනත් දීලා තිබුණා ගෙදරට. හැම ඉන්ස්ට්‍රුමන්ට් එකම තියෙනවා ගෙදර. මගේ පොඩි කාලේ නම් මම ඕවත් එක අතපත ගාලා හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා මට ගොඩක් ඒවා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් අර ඒ ආభాෂෙන් තමයි මේ ඇත්තටම මේ ක්ෂේත්‍රයට එන්න හැකි වුණේ. ඉතින් අර අම්මගෙන් ලැබිච්ච සාහද දක්ෂතාවයන් ඒවත් එක්ක තමයි. අපි සංගීත පවුලක්. මුළු ගෙදරම සංගීතය තමයි. සුන්දර ඇති. ඔව් ඇත්තටම. ඒ කියන්නේ බර්ත්ඩේ එකක් ගන්නකොටත් අපි ඒ කියන්නේ ලොකු දේවල් නෑ. නමුත් සංගීතය තියෙනවා. මොනවා නැතත් සංගීතය තියෙනවා. ඒක නියම එකනේ. ජීවිතේට මියුසික් කියන්නේ ඕන දෙයක්. ජීවිතේ අපිට විඳින්න ඕන. හැමදාම එක විදිහට ඉන්න හොඳ නෑ. ප්‍රශ්න අපි අමතක කරන්න ඕන. එතකොට සමහර වෙලාවට අපි වැටලා හිටියොත් අපි ගොඩ එන්න ඕන. ඔය හැම දෙයකටම හොඳම බෙහෙත තමයි සංගීතය. මොකද වෙනත් කලා මාධ්‍යයක් භාවිත කරනවා කියන්නේ කාලය වෙන් කරන්න වෙනවා. චිත්‍රපටියක් බලන්න පැය 3ක් වෙන් කරන්න වෙනවා. හැබැයි ගීතයක් විනාඩි 3-4 අපි ඉන්න තැනක ඉඳලා අපිට රස විඳින්න පුළුවන්. අද ඒක ගොඩක් පහසු වෙලා තියෙනවා මේ තාක්ෂණීය දියුණු වීමත් එක්ක. නැත්නම් ඉතින් ඉස්සරෝ කහන්න ග්‍රැමෝෆෝන් එකක් හොයාගෙන තැටිය දාලා මේ කන්න තියාගෙන අහන්න බෑ. හැබැයි දැන් අද මොබයිල් ෆෝන් එකට නැත්නම් අපි මේ සුහුරු දුරකථනයේ නැත්නම් ජංගම දුරකථනයේට මේක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අද ජීවිතය සෑහෙන්න ඉන්න තැනක ඉඳලා විඳින්න අවස්ථාව ලැබිලා තියෙනවා. මීළඟ ගීතේ මේකත් ඉතාම ජනප්‍රිය ගීතයක්. සිතක් තියෙනවා. මේ ගීතය තමයි මම මගේ 7 up සංගීත පහස්ස කියන කැසට් පටේට ඔය පොඩි කෑල්ලක් දැම්මේ. ඒ අනුව තමයි මම මේ නිෂ්පාදකරයා මාව තෝරගත්තේ ගායන ශිල්පියෙක් වශයෙන් මලක් වී ඔබ කැසට් පටේ එන්නේ. ඉතින් මට වාසනාව ගෙනත් දුන්න ගීතයක්. එතකොට දැන් ওই ගීතේ වචන ටික සම්පූර්ණයෙන් ලියලා තිබුණාද අර non stop එකට ඕක ඇතුළත් කරන්නේ නැත්නම් ඒ පොඩ්ඩ විතරද? ඇත්තටම සම්පූර්ණම ලියලා තිබුණේ නැහැ. නමුත් මුල් කෑලි ටික ලියලා තිබුණා. සම්පූර්ණ කරගත්තේ මට ඕනකම හින්දාමයි. මොකද මේකට වොයිස් කරන්න ඉක්මනින් ඕනකම තිබුණා. ඒ අනුව තමයි ඉක්මනින්ම ඔය කරගත්තේ. වත්සලා ලීනා රච්චි තමයි මේ ගීතේ ලියන්නේ. ඉන්ද්‍රජිත් දොළමුල්ල කියන ගායන ශිල්පියා හාහා පුරා කියලා කල එලි බහින මොහොත තමන්ගේම ස්වයං නිර්මාණයක් එක්ක. ඔන්න ඒ ගීතය දැන් ඔබට අහන්න පුළුවන්.
ලඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටක් මැවෙනවා නෙතන කතාවේ මිරිඟුවක් දකිනවා සිතින් සිනහසින් සෙනෙහස පෑවා පැතුම පොද වී දෙන්නෙත් රතු වුණා සිහින විමාන අද යාවි පාවෙන සිතේ සුසුම්බැන් පොද වේවි මැකිලා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ලඳක් සොයනවා ඒ සිත ලඳක් සොයනවා රැකේ ලෝකයේ රන් කිරුළද පතලා මෙවූ සිහිනවෙන් සොන් කර දමලා ඇහෙනහෙනවා පෙරලෙසින් බලනවා නෙතු හඬවනවා මා හද රිදවනවා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ලඳක් සොයනවා ඒ සිත ලඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතන කතාවේ මිරිඟුවක් දකිනවා ඒ සිත ලඳක් සොයනවා මිරිඟුවක් දකිනවා ඒ සිත ලඳක් සොයනවා සිකුරාදා රෑ 9ට චරණ ටීවී ගී ලංකාරෙන් ඔබ බොහොම වෙනස් තැන්වලට යනවා. මොකද අපේ මේ ගී ලංකාරය ආලංකාරවත් කරන්න විවිධ යුගවල බිහිවුණු විශේෂ 90 80 දශකවල සහ 2000 දශකයේ ඇතුළෙත් බිහිවෙච්ච විවිධ ආරේ ගැයුම් තියෙන ශිල්පීන් පැමිණෙනවා. ඒ නිසා මේ සිකුරාදා ලැබෙන අත්දැකීමට වඩා ඊළඟ සිකුරාදාවේ අත්දැකීම වෙනස්. ඉතින් විවිධ අත්දැකීම් තමයි ගොඩක් වෙලාවට අපේ ජීවිතය පෝෂණය කරන්නේ. අපි ලබන අත්දැකීම් එක්ක අපිට අපේ ජීවිතය හරි පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අද අපේ ආරාධිතය බවට පත් වෙන්නේ ඉන්ද්‍රජිත් දොළවුල්ල. දැන් දශක 3ක් තිස්සේ තමන්ගේ ගමන බොහොම සාර්ථක විදිහට පවත්වාගෙන යනවා. දැන් අයියාගේ සංගීත කණ්ඩායම පස්සේ වෙනත් සංගීත කණ්ඩායම් වලට සම්බන්ධ වුණාද? නෑ මේක මගේ සංගීත කණ්ඩායම සෙවනප් සංගීත කණ්ඩායම යනකොට තමයි මම මලක් කියොබ කැසට් පටේ එන්නේ. එතකොට අපි සෑහෙන තත්යකට ඇවිල්ලා ඒ කියන්නේ අපේ තත්යකට එන්න දෙයක් නැහැ. අපි කියනවා පළපුරුදු අය තමයි ගහන්නේ. මම තමයි පළපුරුදු අඩුම කෙනා කීබෝඩ් එක ප්ලේ කරන්නේ. දැන් එතකොට ඒ කාලේ ප්‍රසංග එහෙමත් සෑහෙන ලැබුණාද? ඇත්තටම සංගීත කණ්ඩායමට ලැබුණා. නමුත් සංගීත කණ්ඩායම ගොඩක් රූපායන ප්‍රෝග්‍රෑම් සේරම යාප සංගීත කණ්ඩායමක්. ඉතින් සංගීත කණ්ඩායම යන අතරතුර මලක් කියොබ කැසට් පටේ ආවා. මට සංගීත කණ්ඩායමේ ඉන්න බැරුව ගියා. මොකද මලක් කියොබ කැසට් පටේ ඇවිල්ලා මාස 6ක් යන්න හම්බුන්නේ ජනප්‍රියතාවයටපත් වුණා. ඒකම දුරස්සන්නට සිතක් තියෙනවා. ඔය සේරම ගීත මලක් කියොබ සේරම ගීත රසිකයෝ ඉල්ලන්න ගත්ත නිසා මට වෙනම ප්‍රසංග වේදිකාවට නගින්න වුණා. ගායකයෙක් වශයෙන්. බෑන්ඩ් එකට මොකද උනේ? එතකොට අයියා කැමති නෑ අර බෑන්ඩ් එකේ බැලන්ස් එක නැති වෙනවනට. මොකද අපි බෑන්ඩ් එක උනත් ආවේ තබ්ලා සේරම ක්ලාසිකල් ඒවත් එක්ක තමයි ගැහුවේ. ඉතින් අයියා කැමති නෑ මේක බැලන්ස් එක නැති වෙන හින්දා අයියෙක්ව අපේ නම තිබුණාවේ. අපි නම තියලා තියෙනවානේ.
නම තිබුණා ආයේ බෑන්ඩ් එක නවත්තනවා. ඔයාගේ යන පාරේ යන්න කිසිම අවුලකට නෙමෙයි. ඔයාගේ යන පාරේ ආය යන්න කියලා මාව නිදහස් කළා දුන්නා. බෑන්ඩ් එක අතරින් ඉවරයි කතාව. බෑන්ඩ් එක නැත්තු ඇතුනේ. ඔන්න ඕකයි අවසානයේ නන් ස්ටොප් එකකට පොඩි ගීත කණ්ඩයක් එකතු කරන්න ගිහිල්ලා බෑන්ඩ් එක නතර වෙනවා. වෙනම ගමනක් යනවා. ඊට පස්සේ අද වෙනකොට Tamanගේ මනෝනිතාවයක් හදාගෙන ඉතින් පහුගිය අවුරුද්දේ කියනම් ප්‍රසංග තිබුණේ. හැබැයි අපි දකිනවා දැන් ආයි ප්‍රසංග ලැබෙමින් පවතින ඕනෑම ප්‍රසංගයක් තුල ගොඩක් කලාවට අපිට ඉන්ද්‍රජිත් දොළමුල්ල දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ඊළඟ ගීතය ලියන්නේ නත්තම්බුරේ අපේ කස්සප ස්වාමීන් වහන්සේ. මේකත් ඉතින් ඔබේම තමයි සංගීතය. මේ ගීතයත් මහලු මඩම ගැන කියන්නේ දෙමව්පියන්ට සලකන විදිහ ගැන කියවෙන ගීතයක්. ඉතින් කස්සප හාමුදුරුවෝ ගොඩක් හිතවත් මයිත් එක්ක ඉතින් හාමුදුරුවෝ මට ගොඩක් ගීත ලියනවා. ඉතින් ඒ අනුව මම මේ ගීතයත් තෝරගත්තා ලස්සන පදමාලාවක්. ඉතින් මේකත් අලුතෙන් නිර්මාණය කරපු ගීතයක්. ඒ නිසා මේ ගීතයත් හමුනේ. අහමු එහෙනම්. මහලු මඩමේ දොරටුව අභියස සිට සිතත් සමග නෙත් දෙක යනවා දුරට දූ දරුවන් මනසේ සැරි සරනා විට සෙලවෙනවා දෙනෙතේ කඳුළු කැට අත පාන්න හැදුවේ නෑ කිසි විටදී ධන සම්පතින් සිටුවරයන් ලෙස වැජඹී සුර සැප විඳින විට සිය හදවත සපිරී දුකක් වෙන්නේ පාදරුවන් අට වැරදි මහලු මඩමේ දොරටුව අභියස සිට සිතත් සමග නෙත් දෙක යනවා දුරට දරුවන් මනසේ සැරි සරනා විට සෙලවෙනවා දෙනෙතේ කඳුළු කැට දෙමව්පියන් තනි කරවන්නේ මන්ද වියදුණුත් දාට මව්පියෝ ගෙනවිත් ගමට පෙරහැර කළත් ඒ කළ පව් ගෙවේවිද
මහලු මඩමේ දොරටුව අභියස සිට සිතක් සමගනෙත් දෙක් යනවා දුරට දූදරුවන් මනසේ සැරි සරනා විට සෙනවෙනවා දෙනෙතේ කඳුළු කැට අනුව දශකයේ මේ විශේෂ සිදුවීම තමයි මේ බොහෝ ශිල්පීන් ප්‍රවීණ ශිල්ප ඒ කාලේ වෙනකොටත් ප්‍රවීණත්වයට එළඹිලා හිටපු ශිල්පීන් පවා සන්ෆ්ලවර් සංගීතයට ගීත ගායනා කරා. ඇත්තටම කිව්වොත් ඒක ඒ කාලේ පිස්සුවක් බවට පත් වුණා. කියන්නේ හැමෝටම සන්ෆ්ලවර් මියුසික් වලට සින්දු කියන්න ඕන වුණා. දැන් ඒකට පසු කාලීනව විවිධ දේවල් විවිධය කියන්න පටන් ගත්තා. හැබැයි ඒ කාලයට සාපේක්ෂව ඒක වෙනස්ම රැල්ලක්. 2000 ඇතරම මේ අපි කැසට් පට කරලා අපේ ගීත ජනප්‍රිය වෙලා ඒ 90 දශකයෙන් ඇවිල්ලා කොහොම හරි 2000 වෙනකොට අලුත් પરම්පරාවක් ඉන්නේ. අලුත් પરම්පරාවට ආයෙ අලුත් කරා සන්ෆ්ලවර්ස්ලා. මම දකින්නේ එහෙම. ඒ කියන්නේ අපේ ගීත ආපහු ලස්සන කරලා දුන්න සන්ෆ්ලවර්ස්ලා. ඒ කියන්නේ ඒ සන්ෆ්ලවර් ඇල්ලත් එක්ක අපේ ගීතත් අලුත් වුණා. ඒගොල්ලන්ගේ ස්ටයිල් එකට ඒ ගීත ගහලා අර අලුත් පරපුරට ඇහෙන්න සැලසුවා. ගොඩක් අය දැන් මම මේ ගීත අහපුවම මේ මට දැන් රසිකයෝ කතා කරපුවම කියන්නේ මේ අයියාගේ 2000 ආපු කැසට් එක බලන්න 2000 ආපු කැසට් එක මොකද්ද කියලා ඉතින් 2000 ආයේ සන්ෆ්ලවර් එක. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මම සන්ෆ්ලවර් එක තමයි ඒ පළවෙනි කැසට් එක කියලා. ඒක තමයි ජනප්‍රියතාවයට ඒ කියන්නේ එච්චරට අර දැන් 90 දශකයේ ඉන්න අය නෙමෙයි ඊට පස්සේ 2000 අලුත් પરම්පරාවනේ. ඒගොල්ලෝ ඇසුරු කරලා තින්නේ අර ගීත තමයි. අර සන්ෆ්ලවර් කැසට් පටේ තමයි. ඉතින් එතකොට අර ලොකු ඉල්ලුමක් තිබුණා ඇත්තටම මම හිතන්නේ මගේ කැසට් පටයත් අලෙවි වාර්තා තිබ්බ කැසට් පටයක් මේ CD එකක් සන්ෆ්ලවර් එක. ඉතින් මම හිතන්නේ ඉතින් ඇත්තටම අලුත් අපේ ගීත අලුත් කරලා දුන්නා කියලා. ඊට පස්සේ ඔබ දැන් එක වතාවක ගීත ටික හැදෙනවා. ඊට පස්සේ සන්ෆ්ලවර් එක්ක ආයි ගායනවා. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේ ප්‍රතිගායනයක්නේ. රීමේක් වර්ෂන් එකක් නෙවෙලා තියෙන්නේ. ඊට පස්සේ නැවතත් ඔබේ ගීත කිහිපයක් ඔබ ඊට පස්සේ මේ සන්ෆ්ලවර් රැල්ලත් අඩු වුණාට පස්සේ මට හිතෙනවා මම ආපහු මේ මගේ ගීත ආයේ ඊළඟ පරපුරට අහන්නවා දෙන්නවා කියලා. එහෙම හිතාගෙන තමයි 2010 වර්ෂයේදී මම රීමේක් කරනවා ඒ ගීත සේරම. ඒ රීමික්ස් එක කරන්නේ ඇත්තටම අර හානියක් කරලා නෙමෙයි මට ඕන වුණා තවත් ඊළඟ පරපුරටත් අහන්න මේක සලස්සන්නවා කියලා. අද වෙනකොට රේඩියෝ ස්ටේෂන් ඔය තියෙන හැම එකකම ප්ලේ වෙන්නේ රීමික්ස් එක. රීමික්ස් වර්ෂන් එක. එතකොට දැන් එකම ගීතයෙන් වර්ෂන්ස් 3ක් තියෙනවා. තියෙනවා. 3ක් නෙවෙයි 4ක් විතර තියෙනවා. ආයෙ බලන්න. මොකද මට හිතුන වෙලාවට මට මේක කරන්න ඕන කියලා හිතුන වෙලාවට මම කරනවා. මොකද සංගීතවත් කරන්නේ මම්මනේ. ඔව්. මගේ ගීතනේ. ප්‍රශ්න වෙන්නේ. ඒකින ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් ඒක ගැන පොඩ්ඩක් අපි කතා කර යුතුයි මේ කතරු භාගය සම්බන්ධයෙන් අද වෙනකොට ලොකු කතාවක් ඇතිලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ආයතන බිහි වෙමින් පවතිනවා. ඔබ මොකද හිතන්නේ මේ කතරු භාගය සම්බන්ධයෙන්? ඇත්තටම දැන් අපේ වගේ රටක මේවා නොතිබුණු දේවල් මොකද පිට රටවල තියෙනවනේ යුරෝප් වල එහෙම තියෙනවනේ. ඉතින් ඒවා ලැබෙය යුතුයි හරිනම් ලැබිය යුතුයි කියන තැන ඉන්නේ මම කොහොමද. ඉතින් ඕවා අපේ ලංකාවේ කරද්දී මොන විදිහට වෙනවද කියන එක හොයාගන්න බෑ. මොකද මේ ඒ පොඩක් මොකද අපේ හැම දෙයක්ම ටිකක් විනිවිද නැහැනේ ගතියක්. ඉතින් මේක හරිම කියලා කියන්න මට බෑ. ඉතින් එකපාරම
පාරම කියන්න බෑ. හැබැයි අපිට එක පාරම සින්දුවක් කියන්න පුළුවන්. පුළුවන්. අපි ඊළඟට තෝරගන්න මේ ගීතය අතිතාප ජනප්‍රියයි දෙල්තොට චන්ද්‍රපාලයන්ගේ වචන ඔබේ සංගීතය. මොනවද කියන්නේ? තරුණ සිතට රිදුම් දෙදී. මේ ගීතයත් ගොඩක් ජනප්‍රියයි. මොකද මම ප්‍රසංග වේදිකාවේ අනිවාර්යෙන් කියන්න වෙනවා. ඉතින් ගොඩක් කිව්වේ නැත්තම් බැහැලා ඉවරයි. ගොඩක් ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම මේ මගේ දෙවෙනි කැසට් පටේට තමයි මම මේක නිර්මාණය කළේ. මේ ගීතය මගේ කැසට් පට දෙකකටම අමුතු දේවල් වුණා. මම මලක් කියෝබ කැසට් පටේ පළවෙනි කැසට් පටේ. පළවෙනි කැසට් පටේ සේරම රෙකෝඩ් කරලා සවුසිරිපාය රෙකෝඩ් කළේ. ක්‍රිස්ටි පෙර රෙකෝඩ් කරලා ඉවරලා අපි නිෂ්පාදකතුමා එක්ක ගියා ඒක ඩුප්ලිකේට් කරන්න දෙන්න. ඩුප්ලිකේට් කරන්න දෙන්න බෑ. දෙපැත්ත හදලා ඉස්සර ලොකු ටේප් එකනේ. ඕකේ A සයිඩ් එකයි B සයිඩ් එකයි හදලා මේව ටේප්ස් දෙකම දුන්නා යාගේ ඩ්‍රයිවර්ට දුන්නා මේක ඔතෙන් තියන්න කියලා. අපි දෙන වටෙන් එනකන්. ඉතින් එයා ඇවිල්ලා ඉස්සරහ සීට් එකෙන් වාඩිුණා මං ඇවිල්ලා පිටිපස්සෙන් වාඩිුණා. අර එයාගේ ඩ්‍රයිවර් මහත්මයා එයා තිබ්බේ ලොකු ස්පීකර් එකක් උඩින්. එයා රෙකෝඩ් බාස්නේ තියෙන්නේ මේ රත්නසි රෙකෝඩ් බා එකනේ. එයාගේ රෙකෝඩ් බාර් එකේ හදන්න දීපු ස්පීකර් එකකුත් ඒ යන ගමන් දීගෙන යන්න තමයි අරන් ආවේ. අරයා තිබ්බ ටේප් දෙකම මෙතනින්. තියලා අපි ඩුප්ලිකේට් කරන්න දුන්නා. ඊළඟට මම ගෙදරත් ආවා. ආවට පස්සේ මට කෝල් කළා මෙමයි මේ සින්දු නෑ කියලා. බැරි නම් අර මැග්නට් එකට ඇදලා තියෙන බ්ලුස් ගාලා අරව ටික. ඊට පස්සේ හරි ඉතින් හිතට අමාරුයි මොකද පළවෙනි කැසට් පටේ. ඊට පස්සේ නිෂ්පාදකතුමාමයි හිත හැදුවා. එයා කිව්වා ඔයා බය වෙන්න එපා. මේකේ දෙයක් වෙනවමයි. ඒ කියන්නේ මේකේ මොන හරි දෙයක් ඔයාගේ මේ කැසට් පටේ මොන හරි දෙයක් වෙනවමයි. ඔයා බය වෙන්න එපා. ආපහු වොයිස් කරලා ඔයාට ඕන තැනක ස්ටුඩියෝ ගන්න මම ගෙවන්නේ. ඕන තැනක යන්න කියලා ඊට පස්සේ ආපහු මම ඇවිල්ලා මර්වින් බෙන්ස් ගාව නෙකෝ ශබ්දාගාරයේදී එක පැත්තයි ගිහිල්ලා තිබුණේ. මුළු ඒ පැත්තම ආපහු වොයිස් කරලා තමයි මලක් කියව කැසට් පටේ දැම්මේ. ඉතින් ඒ වගේම ජනප්‍රිය වුණා. ඉතින් සෙල්ලම් නෑනේ දෙපාරක් ආය කරනවා කියන්නේ. ඉතින් ඒකම වුණා දෙවෙනි පාර. ආදරේ සුවඳ කියන්නේ මගේ දෙවෙනි කැසට් පටේ. ආදරේ සුවඳ රෙකෝඩ් කරේ ඔගී එකේ. ඔගී රණවීර මහත්මයා. ඔගී එකේ රෙකෝඩ් කරලා අපි ගිහින් ඩුප්ලිකේට් කරන්න මේ පළවෙනි අත්දැකීම වෙලක් තියෙද්දි ඩුප්ලිකේට් කරන්න කියලා ටේප්ස් දෙක අරන් එනකොට එක ටේප් එකක් නැහැ. ඒ ටේප් එකේ තමයි තියෙන්නේ තරුණ සිතට සමුගෙන යන්න කලින් ඔය ගීත තියෙන්නේ ඒ ටේප් එකේ. බැලුවා දැන් නැහැ. ඉතින් මිස්ටර් ඔගේ යා හරියට හිත අප්සෙට් ගිහින් එයා කිව්වා බය වෙන්න එපා. ඕන තරම් ඩේට් ගන්න මම මට ගෙවීම් කරන්න එපා. ඔයාට ඕන විදිහට මේක වොයිස් කරලා දාගන්න කියලා. කොහොමද ට්‍රැක්ස් ටික තිබුණා. ඒකින්ද මම වොයිස් කරලා දැම්ම දාලා ටික කාලයක් යනකොට ලංකාවට FM ගුවන්විදුලි එන කාලේ. ආයි කියන්නේ මේ පුද්ගලික නාලිකා බිහි වෙලා එන කාලේ. එන කාලේ. ඒක දැන් ටෙස්ට් ට්‍රාන්ස්මිෂන්. අර යන්නේ එක දිගටම සින්දු. මේක දවසක් මම වාහනේ යන ගමන් යනකොට ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් එක කරනවා. හොඳ ලොකු channel එකක්. බැරි නම් තරුණ සිතට යනවා. මම බලලා දැන් කැසට් එක අවුට් වෙලා නැහැ. සින්දු යනවනේ කියලා. බැරි නම් අර ටේප් එකේ එතෙන්ට තමයි ගිහින් අතනින් පන්නලා නෙමෙයි ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් අය ඩුප්ලිකේට් කරගන්න ඉස්සර ඔගී එකේ රේඩියෝ ස්ටේෂන්. එතකොට එයාගෙන් ඒක බැරි වීමකින් හෝ අතෙන්ට ගිහිල්ලා එතන යනවා. එතන යනවා. මොන ලෝකයි වැඩ. ඒතර ගියපු තැන හැබැයි ඉතින් එක දෙයක් වුණා. ඔව්. මගේ එතකොට දෙවෙනි කැසට් එක දානකොට සමුගෙන යන්න ගින් තරුණ සිතට ජනප්‍රියලා ඉවරයි. එළියට ගිහිල්ලා. ඒකත් හොඳයි නේද? අපි එහෙමනම් ගීත ගායනා කරමු. තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ විදුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයිලා තෑවෙන්නේ සිනාවේ යන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ විදුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයිලා තෑවෙන්නේ සිනාවේ යන්නේ
දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිතුම් දිදී නොයින් පාලුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයිලා තැවෙන්නේ සිනාවේ යන්නේ පලඳින්නට ඇමිනුව තරුමාලේ නිබේලෙහි විසිරී ඇත සඳහන් දැලේ නැගුව උදානේ පෙම් රජ දහනේ සිදී විදී යන දවසේ කුමට දැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිතුම් දිදී නොයින් පාලුවේ විදුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයිලා තැවෙන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාලුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයිලා තැවෙන්නේ සිනාවේ යන්නේ සිනාවේ යන්නේ සිනාවේ යන්නේ ශ්‍රී ලංකාරය ඔස්සේ අපි අද කතා කරන්නේ 90 දනව්වේ බොහොම විශේෂ චරිතයක් එක්ක ඉන්ද්‍රජිත් දොළමුල්ල. දැන් අයි ඔය ඔබ එන වකවාන් එන මුල්ම කාලේ තිබුණේ රූපවාහිනියයි රූපවාහිනාලිකා දෙකක් විතරයි. ගුවන්විදුලි සංස්ථාවයි විතරනේ මුල්ම කාලේ. ඊට පස්සේ රූපවාහිනාලිකා ඇවිල්ලා ඒ කියන්නේ 2005 වෙනකොට ලංකාවේ ගායකයා කියන කෙනා හඬින් විතරක් නෙමෙයි රූපේනොත් අඳුර ගන්න වකවානු. ඔව්. එතකොට 90 ඕක ඒ තරම්ම ලොකුවට තිබුණේ නැහැ. කොහොමද ඒ කාලේ ඔබ හඬ දන්නවා ගීත දන්නවා ඔබ දන්නේ නැහැ. ඔව්. මොන හරි අකරතැබ්බයන් මොනවද දීලා තියෙනවද නැත්තම් ඒව? නෑ එහෙම ලොකු අකරතැබ්බ නම් නෑ. මොකද හැබැයි එක දෙයක් වුණා මට අනිත් අපි සංගීත කණ්ඩායමේ හිටපු නිසා ඔය දුරස්සනට කියන ගීතේම මම සංගීත කණ්ඩායමත් එක්ක ටී ප්‍රෝග්‍රෑම්ස් වල වාදනය කරමින් ගායනා කළා. එතකොට ලංකාව අපේ රසිකයෝ දැනගත්තා මම තමයි මේ ගීතේ ගයන්නේ කියන්නේ. නමුත් අදටත් ගොඩාක් FM channels වල නම කියන්නේ නෑ. නම හොයාගන්න තියෙන්නේ. හැබැයි ඒකත් එක්තරා හොඳ දෙයක්. අපේ අනන්‍යතාවයේ අනුව අපේ රසිකයෝ දන්නවා මෙයා සින්දු ගියා කියලා. එයාගේ සින්දු ගියා කියලා. හොඳයි. මේ ඊළඟ ගීතය අපි තෝරගන්නවා මේ SSA සේරම් තමයි මේ ගීතය ලියන්නේ. කියන්න රහසින් ලං වෙලා. ලස්සනට ගීපද ලියන ගුරු මහත්මයෙක්. මගේ හිතවත් සහෝදරයෙක්. මේ ගීතයත් අලුත් ගීතයක් ළඟදී නිකුත් වුණේ. රූප රචනාවකුත් එක්කම මම දැම්මා. හොඳට ගී ලියනවා. එයා මං හිතන්නේ මට මගේ තුන්වෙනි කැසට් පටේට තමයි ඉස්සෙල්ලාම ගීතයක් ලිව්වේ. අද වෙනකොට සින්දු 15කට වැඩිය ලියලා තියෙනවා. එච්චරට දක්ෂ කෙනෙක්. ඉතින් මේ ගීතය මට ලියලා දුන්නා. ලියපු වෙලාවේ මට ලිරික්ස් වලට ආසයි තුනා. ඉතින් යනවා ගීතේ නිර්මාණය කළා. ඒතර දැන් ඔබට මියුසික් හදා ගන්නවා වෙනත් ශිල්පීන් වෙනුවෙන් කරලා තියෙනවද? වෙනත් ශිල්පීන් වෙනුවෙන් කරන්න කියලා එහෙම ලොකු වේලාවකුත් මට එහෙම නැහැ. ඒක නිසා මම කරන්න පොඩ්ඩක් මේ අර කිසිම මේ අර ඊර්ෂ්‍යාවක්වත් එහෙම නෙවෙයි. නමුත් අර මට තියෙන වෙලාවත් එක්ක පොඩි එකක් තියෙනවා ඉන්නෙත් ටිකක් කොළමින්. ඔව් මම පොඩ්ඩක් මිනාංගරනේ ඉන්නේ. ඉතින් මම එකක් දෙකක් කරලා තියෙනවා. රාජ්‍ය ක්‍රමසිංහට කරලා තියෙනවා. රාජ්‍ය ක්‍රමසිංහ කියන ගායන ශිල්පියාට. ඊට අමතරව තව දෙකක් තුනක් වගේ තියෙනවා. සින් තුනක් හතරක් වගේ තමයි උපරිම කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන ශිල්පීන් කතා කරලත් නැද්ද? කතා කරලා නම් තියෙනවා. අදටත් කතා කරලා තියෙනවා. මං කරලා දෙන්නම් කියලා කරලා දෙන්නම් කියලා. ඉමීට ෂේප් වෙලා යනවා. හොඳයි. එහෙමනම් අපි ගීතේ ගායනා කරමු.
රාසින් ලං වෙලා මැවෙන්නේ සුමියුරු කල්පනා නිදින්න මාගාව පැතුවාද පෙර දිනෙක සංසාරේ හමුවන්න බැඳෙන්න ආදරේ පුදා දැනෙන්නේ ආදරේක සේජා මැවෙන්නේ ඔබේ සොඳුරු ඡායා දැනෙන්නේ ආදරේක සේජා මැවෙන්නේ ඔබේ සොඳුරු ඡායා මහදේ නුරාචේතනා සාගරේ ඉරේ රැදිවා ඔයන්න ඈත පාවෙලා යන්න රාසින් ලං වෙලා බැවෙන්නේ සුමියුරු කල්පනා හිඳින්න මාගාව පැතුවාද පෙර දිනෙක සංසාරේ හමුවන්න බැඳෙන්න ආදරේ පුදා අනංගහින රාජමාගේ අනන්ත සෙනේ සුවඳ පාවේ අනංගහින රාජමාගේ අනන්ත සෙනේ සුවඳ පාවේ ජීවිතේ පුරාමා පැතු හිනේදෝ ඔබේ ආදරේ රැඳෙන්න මා හදේ සදා යන්න රාසින් ලං වෙලා මැවෙන්නේ සුමියුරු කල්පනා හිඳින්න මාගාව පැතුවාද පෙර දිනෙක සංසාරේ හමුවන්න බැඳෙන්න ආදරේ පුදා සමහර හමුවීම් තියෙනවා ඒ හමුවීම් හරි සමීපයි. ඒ කියන්නේ අපේ අර කාලයක් තිස්සේ එකට අපිත් එක්ක හිටපු මිත්‍රයෙක් එක්ක කතා කරනවා වගේ දැනෙනවා සමහර හමුවීම් වලදී. දැන් ඒ වගේ හමුවීමක් අද එහෙම ඔළුවට බරක් නැහැ. එහෙම බර දේවල් අපි කතා කළේ නැහැ. බොහොම සරල දේවල්, බොහොම සුන්දර දේවල්, පරණ මතකයන්. සාමාන්‍යයෙන් ආසයි එහෙම ඉඳලා හිටලා කවුරු හරි එක්ක ටිකක් නිදහසේ කතා කරන්නේ. මේ බර ශාස්ත්‍රීය දේවල් නැතුව. එහෙම වුණාම ජීවිතය ලස්සනයි, සුන්දරයි. අද එහෙම කතා බහක අපි හිටියේ. අපිට මතක කටපාඩම් ගීත. මේවා නිකන් අර සාමාන්‍ය වචනෙන් කියන බඩේ බත් වගේ ගීත ටිකක් තමයි අපි අද රස විඳින්නේ. ඉතින් මේ සමුගෙන යන්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒත් ඉතින් වෙලාවේ පොඩි ප්‍රශ්නකුත් අපිට තියෙනවා. දැන් ඇත්තටම ආපු ගමන පිළිබඳව මොකද හිතෙන්නේ? තෘප්තිමත්ද? මට මේට වඩා තෘප්තිමත්කමක් ඕනේ නැහැ. මම ආපු ගමනත් එක්ක මම කරලා තියෙන දේවල් රැකිලා තියෙනවා. රසිකයෝ අදටත් මං වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ හිතේ. ඉතින් මීට වඩා මට ඕනේ නැහැ කියලා හිතනවා. අදටත් ෂෝ ලැබෙනවා නම් අය තව මොනවද? ඔව් අදටත් ඉන්නවා ලංකා සිකුරාදා සෙන්සුරාදා ඉරිදා කියන්නේ ප්‍රසංග මේ අවුරුදු ගානකට තිබ්බත් ලංකාවේ කොහේ හරි ඉන්නවා. කොහේ හරි ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. හොඳයි. මේ අවසාන ගීතය සමුගෙන යන්න කලින් ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාවෙත් ඕකෙන් තමයි ඉවර කරන්නේ. ෂෝ එක ඉවර කරන්නේ. අපිත් අද අපේ වැඩසටහන ඉවර කරන්න තෝරගන්නවා මේ ගීතේ දෙල්තොට චන්ද්‍රපාලයන්ගේ ලස්සන වචන ටික. ඔව් මේ ගීතයත් දෙල්තොට චන්ද්‍රපාල මහත්මයා තමයි මට එවන්නේ. මගේ අයියා රුවන් චන්ද්‍රගුප්ත අතේ. ඉතින් ඒ අනුව තමයි මේ ගීතයත් හම්බෙන්නේ. මේකත් අර තියෙන්නේ දැන් ගීත එක වගේ ගීත වගේ එහෙම තියෙන ගීතට වඩා මේකත් සරල වුණාට පොඩි වෙනම රහක් තියෙන ගීතයක් කියලා මට හිතුණා.
ඒ අනුව තමයි මේ ගීතය නිර්මාණය කළේ. මොකද මේ මෙවැනි වචන දැක්ක ගාම හිතෙන්න පුළුවන් මේක ගොඩාක් සරල ගීතයක් කියලා. නමුත් ඕකේ ඇතුලේ ටිකක් සංගීත පැත්තෙනුත් ටිකක් අමුතු වැඩ ටිකක් කරලා තියෙනවා. ඒ අමුතු වැඩ ටික ඔබට බලන්න අහන්න පුළුවන් දැන්. මොකද හිතන්නේ අපේ වැඩසටහන ගැන? ඇත්තටම චරණ රූපායනින් කතා කරපුවම ගොඩක් කැමැත්තෙන් හිටියේ මේ ප්‍රෝග්‍රෑම් එකට. දෙපාරක් හිතුවේ නෑ. හරි එන්නම් මල්ලි. ඔන්නෝමයි උත්තරය දුන්නේ. නමුත් අර පවතින තත්ත්වයන් මත අපිට මේ දින කිහිපයක අපි කියනවා මේ පසුවට වැඩි කල් දාලා කොහොම හරි අපි දිනය හදාගෙන අද පටිගත කිරීම මේ අද වැඩසටහන අපි සූදානම් කරගන්නවා. ඉතින් කියන්න. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මගේම ගීත 10ක් කියන එකත් ටිකක් අමාරු වැඩක්. ඒත් ගොඩක් ආසාවෙන් ආවේ. ඇත්තටම මනෝජ් ජයලා සංගීතවත් කරන නිසා ලොකු අමාරුවක් නැති වුණා ඇත්තටම. ඉතින් ගොඩක් ස්තුතියි මට ආරාධනා කළාට. මොකද ඔයා මට මේකට ආරාධනා කරනකොටත් කිව්වා තව 90 දශකයේ තව දෙන්නෙකුට තමයි ඉන්නේ එක්කෙනෙක් ඔයා කියලා. ඉතින් ඇත්තටම මම මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් බලලා තියෙනවා. ඒ වගේම මේ මගේ නෑදෑයෝ ඒගොල්ලෝ එහෙම ගොඩක් බලනවා මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මොකද මම ඒගොල්ලන්ගේ ගෙවල් වලට යනකොට මේ ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා දැකලා මමත් බලලා තියෙනවා. එහෙමත් බැලනවා ගොඩක් වෙලාවට. ඇත්තටම මේ 아무තු කල එකක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් PO TV හරහා ඔයාලට මෙහෙම රසිකාවියෝ ඉන්නවා කියන එක මාර ෆයිට් එකක්. ඒක තමයි. කොහොමද සාමාන්‍ය වුණා නම් මේක. තමයි. හොඳයි. ඉතින් මේ අනාගතයේ බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් බොහොම ස්තුතියි අද අපේ මැදිරියට ආවට. ගී ලංකාරය අලංකාරවත් කරන්න ඔබේ හඬ අලංකාරය එකතු කළාට. ඒ වගේම තමයි බොහොම ආදරයෙන් මතක් කරන පුරුදු විදිහටම විශාරද මනෝජ් පීරිස් ප්‍රධාන අපේ ගී ලංකාරයේ වාද්‍ය ශිල්පීන් සියලුම දෙනා. එබැවින් ඔබටත් බොහොම ස්තුතියි. අපි වෙනකන් බලාපොරොත්තුෙන් ඉඳලා දවස් 7කට පස්සේ අපි බොහොම ආදරෙන් පිළි අරගෙන මෙච්චර වෙලා අපිත් එක්ක හිටියට පොරොන්දුවක් තියෙන ඔබේ හිත උඩින් අපි ලබන සතියෙත් හරියටම සිකුරාදා රෑ 9ට ගී ලංකාරයෙන් මුණ ගැහෙනවා කියලා. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්. සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් අද සනසාලා සිනා වෙන්න සෙනෙහෙන් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් අද සනසාලා සිනා වෙන්න සෙනෙහෙන් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් අද සනසාලා සිනා වෙන්න සෙනෙහෙන් හදවත් රාසේ වෙනපෙන අතරේ සමුගමු කඳුළු පුරා ඔබේ සුවඳම අතහැර නොමයයි යලි මුණ ගැහෙන දුරා සමුගෙන යන්න කලින්
සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනා වෙන්න සිනේහෙන් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනා වෙන්න සිනේ